අයිබෝන් දුවේ පුතේ ධර්මපාල විද්‍යාලයේ ආර්ථික විද්‍යාව විෂය සම්බන්ධව කිසියම් ආකාරයකට නිෂ්පාදන පිරිවැය හා නිෂ්පාදන ආයතන සම්බන්ධව කතා කරන්නයි මේ යන්නේ. අපේ ආර්ථික විද්‍යාව විෂය පතේ තුල නිෂ්පාදන ආයතන පිළිබඳ අපිට හදාරන්න වෙනවා. රටේ පවතින මේ අයහපත් තත්ත්ව නිසා අපිට මෙම මාධ්‍ය ඔස්සේ ඔබට මෙම පාඩම ගෙන ඒමට අපි කටයුතු කරනවා. එතකොට අපි කෙලින්ම පාඩමට ප්‍රවේශ වෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා නිෂ්පාදන ආයතනයක් කියලා කියන්නේ අපගේ භාණ්ඩ හා සේවා අවශ්‍යතා සඳහා ක්‍රියා කරන ආයතනයක්. ඒ නිෂ්පාදන ආයතන ලෝකේ පුරාවට ගොඩනැගිලා තියෙනවා. තනි පුද්ගල ව්‍යාපාර වෙන්න පුළුවන්, හවුල් ව්‍යාපාර වෙන්න පුළුවන්, සීමිත සමාගම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමුපාකාර ව්‍යාපාර වෙන්න පුළුවන්. කෙසේ හෝ මේ ව්‍යාපාර ආයතනවල මූලික අරමුණ වන්නේ ඔබ අපි දන්නවා කවුරුත් ලාභ පරමාර්ථය තමයි. නමුත් එයින් ඔබට ගිහිල්ලා රාජ්‍ය ආයතන, සමුපාකාර ආයතන මේ වගේ ආයතනවල ඒකායන අරමුණ වන්නේ ලාභය පමණක් නෙවෙයි පොදු මහජන සේවාවන් සැපීමත් ඔවුන්ගේ ප්‍රධාන අරමුණක් වෙනවා. එතකොට නිෂ්පාදන සම්පත් භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියේ නිරත වෙන්නේ නිෂ්පාදන ආයතන. මෙම නිෂ්පාදන ආයතනවල ඔබ දන්නවා යෙදුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියක් තමයි ඔවුන් යෙදී ඉන්නේ. එතකොට අපි දන්නවා ආර්ථික විද්‍යාව තුළ යෙදුම් යොදාගෙන නිමවුමක් බවට පරිවර්තනය කරනවා. අපි මේක නිෂ්පාදන ශ්‍රිතයක් කියලා කියනවා. මේක අපි කියනවා අපි නිෂ්පාදන ශ්‍රිතයක් කියලා. එතකොට මේ නිෂ්පාදන ශ්‍රිතය අපිට පහත සඳහන් ආකාරයට අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්. හරි. නිෂ්පාදන ශ්‍රිතයක් කියලා කියන්නේ ඒක මේ ආකාරයකට අපිට දක්වන්න පුළුවන්. Q සමානයි function of LK කියලා. Q සමානයි function of LK. නිෂ්පාදනය සිදු වෙනවා අපි L කියලා කියන්නේ ශ්‍රමය සහ K කියලා කියන්නේ ප්‍රාග්ධනය මත. ශ්‍රමය සහ ප්‍රාග්ධනය මත නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු වෙනවා. ඒ තමයි නිෂ්පාදන ශ්‍රිතය කියලා කියන්නේ. මෙම නිෂ්පාදන ශ්‍රිතය අපිට ප්‍රධාන කාල වකවානු දෙකක් ඔස්සේ ආර්ථික විද්‍යාව විෂය තුල අපි කතා කරනවා. ඔබ දැනටමත් දන්නවා ඇති ඒ සම්බන්ධව ප්‍රධාන වශයෙන්ම ආර්ථික විද්‍යාව විෂය පතේ තුල නිෂ්පාදන ශ්‍රිතය කෙටි කාලයේ සහ දිගු කාලයේ කියලා කාල වකවානු පරතර දෙකක් ඔස්සේ ආර්ථික විද්‍යාව විෂය තුල අපි කතා කරනවා. එතකොට කෙටි කාලයේදී කර්මාන්ත ශාලාවේ තාක්ෂණික සහ ගුණනැගිලි උපකරණ ස්ථාවරයි. එතකොට කෙටි කාලයේදී එකම දෙයයි වෙනස් වෙන්නේ ශ්‍රමය කියන දේ. L කියන සාධකය වෙනස් වෙනවා, K ස්ථාවරයි. ඔබ දන්නවා ඕනෑම ආයතනයක්, ඕනෑම ව්‍යාපාරයක් ගත්තාම ශනිකව වෙනස් කරන්න පුළුවන් සාධක තියෙනවා. එසේ වෙනස් කළ නොහැකි සාධක තියෙනවා. ඔබ අප පාසල් ගොඩනැගිල්ල ඉගෙන ගන්නවා නම් මේ පාසල් ගොඩනැගිල්ල කියලා කියන්නේ ස්ථාවරවත්කමක්. ඒක ශනිකව වෙනස් කරන්න බෑ. ඒ සඳහා වැඩි කාල වකවානුවක් යනවා. අපි ඒවට කියනවා ප්‍රාග්ධනය කියලා. L කියලා කියන්නේ ශ්‍රමය. ශ්‍රමය කියන ශ්‍රමය අපිට විචල්්‍ය සාධකයක්. අවශ්‍ය වෙලාවට ශ්‍රමය ගන්න පුළුවන්, අවශ්‍ය වෙලාවට ශ්‍රමය අයින් කරන්න පුළුවන්. ඒකින්ද විචල්්‍ය සාධකයක් තමයි ශ්‍රමය. එතකොට කෙටි කාලයේදී අපිට කතා කරන්න වෙනවා ශ්‍රමය කියන සාධකය විචල්්‍ය සාධකයේ ලෙසත් ප්‍රාග්ධනය කියන සාධකය ස්ථාවර සාධකයේ ලෙසත් අපිට කෙටි කාලයේදී කතා කරන්න වෙනවා. මෙන්න මේ කාල වකවානුවට යටත් වෙලා අපිට මේ ආකාරයට කෙටි කාලය සහ දිගු කාලය ගැන කතා කරන්න පුළුවන්. එතකොට කෙටි කාලයේදී මා නැවතත් කියනවා නම් කෙටි කාලයේදී සිදු වෙන්නේ විචල්්‍ය සාධකය ශ්‍රමය, ස්ථාවර සාධකය ප්‍රාග්ධනය. ඒත් එක්කම අපිට කතා කරන්න පුළුවන් දිගු කාලය. ඕගොල්ලෝ දන්නවා
අපේ බුද්ධ ආගමේදී අපි කතා කරනවා සියලු දේවල් වෙනස් වෙන සුළුයි කියලා. එතකොට මේ දිගු කාලයේදී මේ සියල්ල වෙනස් වෙනවා. අපිට අවශ්‍ය නම් අවුරුදු 2-3ක් ඇතුළත ප්‍රාග්ධන සම්පතක් නිර්මාණය කරන්න පුළුවන්. ශ්‍රමිකයෝ බදව ගන්න පුළුවන්. ශ්‍රමිකයෝ වයින් කරන්න පුළුවන්. එතකොට ආර්ථික විද්‍යාව විෂය තුල දිගු කාලයේදී අනිවාර්යයෙන්ම සීළු දේ වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ඒකට කෙටියෙන් කියනවා දිගු කාලයේදී සීළු සාධක විචල්්‍ය සාධක බවට පරිවර්තනය වෙනවා. එසේ මා කියන්නේ දිගු කාලය තුල අවශ්‍ය වෙනවා මේ ඕනෙම දෙයක් විනාශ කරමින් නිෂ්පාදනය කිරීමේ හැකියාව ලැබෙනවා. එතකොට දිගු කාලයේදී අපි දන්නවා මා ආයසරයක් කියනවා නම් නිෂ්පාදන ක්‍රියාවලිය අවස්ථා කාලවකවානු දෙකක් ඔස්සේ කතා කරන්න පුළුවන්. එකක් තමයි කෙටි කාලය. ඒතර කෙටි කාලයේදී අනිවාර්යයෙන්ම විචල්්‍ය සාධක සහ ස්ථාවර සාධක කියලා දෙකක් තියෙනවා. දිගු කාලයේදී සියලුම සාධක විචල්්‍ය සාධක බවට පරිවර්තන වෙනවා. එහෙම නැත්නම් මා අර පෙර සඳහන් කර පරිදි ප්‍රාග්ධනය කියන K වලින් හැදුණු ප්‍රාග්ධනය දිගු කාලයේදී විචල්්‍ය සාධකයක් බවට පරිවර්තන වෙනවා. ශ්‍රමය කියන එක අපි කලිනුත් කිව්වා එය නිතරම වෙනස්කම් වලට භාජනය කරන්න පුළුවන්. ඒක විචල්්‍ය සාධකයක්. එතකොට දිගු කාලයේදී මේ ආකාරයට ප්‍රාග්ධනය කියන සාධකයක් විචල්්‍ය සාධකයක් බවට පරිවර්තන කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ ආකාරයට අපි පළමුවෙන්ම කෙටි කාලය ගැන පළමුවෙන්ම මදක් විමසා බැලීමට උත්සාහ කරමු. කෙටි කාලය කියන්නේ කුමක්ද? ඒකට ඒ සඳහා තියෙන ඒ කවර සාධක වෙනස් වෙනවද කියලා අපි කතා කරමු. එතකොට කෙටි කාලයේදී නිෂ්පාදන ක්‍රියාවලිය ගැන කතා කරද්දී කෙටි කාලයේදී සිදුවන්නේ විචල්්‍ය සාධක වෙනස් කරමින් ස්ථාවර සාධක ස්ථාවරව තබා ගනිමින් නිෂ්පාදන කාර්යයේ යෙදෙන විට හීනවන ඵල නීතිය කියලා ආර්ථික විද්‍යාවේදී කතා කරන මූලික නීතියක් ඉස්මතු වෙනවා. එතකොට අපි මෙහිදී ඉස්සලම් බලමු මේ හීනවන ඵල නීතිය කියන්නේ කුමක්ද කියලා. ඔබ දන්නවා කෙටි කාලයේදී ස්ථාවර යෙදවුම් සමග මිශ්‍ර කරමින් විචල්්‍ය යෙදවුම් පමණක් වැඩි කරන විට විචල්්‍ය යෙදවුමේ ආන්තික ඵලදාව හා සාමාන්‍ය ඵලදාව එක්තරා අවස්ථාවකට පසු පහළ යන්න පටන් ගන්නවා. අපි මේ පහළ යෑමේ ප්‍රවණතාවය අපි කියනවා හීනවන ඵල නීතිය කියලා. ඒ කියන්නේ ස්ථාවර සාධක ප්‍රාග්ධනයේ ස්ථාවර තබා ගනිමින් යෙදවුමක් ලෙස ශ්‍රමය වැඩි කරගෙන යෑමේදී ඒ යෙදවුමේ තිබෙනා වූ සාමාන්‍ය හා ආන්තික ඵලදාව ඒක ක්‍රමක්‍රමයෙන් අඩු වීමට පටන් ගන්නවා. අපි ආර්ථික විද්‍යාව විෂය පතේ තුල ඒක කියනවා හීනවන ඵල නීතිය කියලා. එතකොට හීනවන ඵල නීතිය ආර්ථික විද්‍යාව විෂය පතේ තුල කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුල ඇතිවෙන සුවිශේෂී තත්වයක්. මෙම හීනවන ඵල නීතිය අපිට ප්‍රධාන උපකල්පන දෙකක් මත හීනවන ඵල නීතිය ගැන කතා කිරීමේදී ප්‍රධාන උපකල්පන දෙකක් අපිට යොදා ගන්න වෙනවා. එකක් තමයි සියලුම විචල්්‍ය සාධක සමජාතීය වීම. සියලුම විචල්්‍ය සාධක සමජාතීය වීම. ඊළඟ දෙවෙනි කාරණය තමයි අදාළ නිෂ්පාදන ක්‍රියාවලිය තුල තාක්ෂණය ස්ථාවර වීම. එතකොට හීනවන ඵල නීතිය ගැන කතා කිරීමේදී ඒ සඳහා යොදා ගන්නා ප්‍රධාන උපකල්පන දෙකක් වන්නේ එකක් සියලුම විචල්්‍ය සාධක සමජාතීය වෙනවා. ඒත් එක්කම අදාළ නිෂ්පාදන කාලය තුල යොදා ගන්නා තාක්ෂණය ස්ථාවර වෙනවා. එතකොට දුවේ පුතේ දැන් අපි බලමු මේ මොනවද මේ විචල්්‍ය සාධක කියලා කියන්නේ ස්ථාවර සාධක කියලා කියන්නේ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් නෙස්කැපේ මැෂින් එකක් කඩේක තියෙනකොට ඒ නෙස්කැපේ මැෂින් එක සඳහා යන පිරිවැය තමයි ස්ථාවර සාධකය. ඒ සඳහා අදාළ ආයෝජකයා කිසියම් මුදලක් රුපියල් 75000ක් කියලා ඒ වගේ මුදලක් ඒ ආයෝජකයා දරලා තිනවා. අපි ඒකට කියනවා ඒ ස්ථාවර සාධකය කියලා. එතකොට මේ නෙස්කැපේ මැෂින් එක සඳහා පිටිය අවශ්‍යයි, සීනි අවශ්‍යයි, කෝපිය අවශ්‍යයි. මේ වගේ දේවල් අතරමැදි යෙදවුම් ගන්න වෙනවා. අපි කියනවා ඒවට විචල්්‍ය සාධක කියලා. එතකොට මේ තමයි සාමාන්‍යයෙන් අපි
කඩේක ගිහිල්ලා බලද්දී Nescafe මැෂින් එකක් සම්බන්ධයෙන් සරල උදාහරණයක් ගත්තේ. මැෂින් එක ප්‍රාග්ධන සම්පතක් වෙනවා. ඒ මැෂින් එක සඳහා යොදන තේ කෝප්ප, සීනි, පිටි ಜಾති මේ ආදී සියලු දෑ විචල්්‍ය සාධක බවට පරිවර්තනය වෙනවා. එතකොට මේ ආකාරයට අපිට තවත් ඕනනම් උදාහරණයක් ඔස්සේ කතා කරන්න පුළුවන්. ඔබ දන්නවා සාමාන්‍යයෙන් අක්කර 10ක ඉඩමක් සඳහා තේ දණු නෙලීම සඳහා අපිට ශ්‍රමිකයෝ යොදා ගන්න පුළුවන්. අක්කර 10ක ඉඩම සඳහා තේ දණු නෙලීම සඳහා ශ්‍රමිකයෝ යොදා ගන්න පුළුවන්. ඔබ දන්නවා වතුකරේ. ඒතර අක්කර 10ක ඉඩම තමයි ස්ථාවර ප්‍රාග්ධන සම්පත. ඒතර තේ දණු නෙලීම සඳහා ශ්‍රමිකයෝ යොදා ගන්න පුළුවන්. එතකොට අපි හිතමු අක්කර 10කට තේ දළු නෙලීම සඳහා ශ්‍රමිකයෝ 100ක් 150 මේ වගේ ආදී වැඩි කරන්න පුළුවන්. එතකොට එක්තරා අවස්ථාවක් දක්වා ශ්‍රමිකයෝ වැඩි කරන ගමන් අදාළ තේ දළු නෙලීමේ අස්වැන්න වැඩි වෙන්න පුළුවන්. යම් අවස්ථාවකදී මේ තේ දළු නෙලීම සඳහා යොදා ගන්නා ශ්‍රමිකයෝ එන්නම වැඩි කරොත් කවර තත්ත්වයක් උද්ගත වෙයිද කියලා ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන්ද? සමහර විට නිෂ්පාදන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. අඩු වෙන්න ගිහිල්ලා තවදුරටත් ශ්‍රමිකයෝ ඕනටතර යොදාගත්තොත් සමහරට ඒ කාර්ය ශූන්‍ය වෙන්න පුළුවන්. ඒ කියන්නේ තේ දළු නෙලීමේ ඉඩකඩ ප්‍රමාණය අදාළ වාතාශ්‍ර ප්‍රමාණය නැති වී මේ ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන්. හීනවන ඵල නීතියෙන් කියලා ඒ સિદ્ધාන්තයෙන් ප්‍රකාශ කරන්නේ මේ ආකාරයට තමයි යම් ස්ථාවර සාධකයක් ස්ථාවරව තබා ගනිමින් විචල්්‍ය සාධක පමණක් වැඩි කරගෙන යෑමේදී එම විචල්්‍ය සාධකයේ සාමාන්‍ය ඵලදාව සහ එහෙම නැත්නම් ආන්තික ඵලදාව අඩු වීමට පටන් ගන්න පුළුවන්. අපි ඒක තමයි ආර්ථික විද්‍යාවේදී හීනවන ඵල නීතිය කියන මූලික නීතියෙන් ප්‍රකාශ කරන්නේ. එතකොට මෙම හීනවන ඵල නීතිය සඳහා තවත් සමාන අරුද්දන වචන තියෙනවා. විචල්්‍ය සාධක අනුපාත නීතිය කියලත් ප්‍රකාශ කරන්නේ ආර්ථික විද්‍යා සමහර පොත්පත්වල මේ හීනවන ඵල නීතියම තමයි. ඒ නිසා ඔබට විභාගයේ සඳහා සූදානම් වීමේදී මේ වචන මාලාවන් විභාග පේපර් එකේ සම්බන්ධයෙන් ඔබට දැන ගැනීම ඉතා වැදගත් වෙනවා. අපි ඊළඟට මේ න්‍යායාත්මක පසුබිමක් ඔස්සේ කියු මේ සාමාන්‍ය ඵලදාව ආන්තික ඵලදාව මේ කුමන තත්ත්වයන් යටතේ සිදුනෝද කියලා ප්‍රායෝගික ප්‍රස්තාරික සටහනක් සංඛ්‍යා සටහනක් ආශ්‍රයෙන් ඒ සංඛ්‍යා සටහනේ තිබෙනා වූ දේ ප්‍රස්තාරික නිරූපණයක් තුලින් කෙසේ සිදුවෙන්නේද ඒ ප්‍රස්තාරික නිරූපණය කෙසේ සිදුවෙන්නේද කියලා අපි ඊළඟට සොයා බලමු. ඔබට මේ මගේ තිරයේ දිස්සෙනවා අපිට යෙදුම් සහ නිමයුම් ඇතුළත් සංඛ්‍යා සටහනක්. යෙදුම් සහ නිමයුම් මේකේ වම්පස කෙරවලේ තියෙනවා යෙදුම් සමහරට දොළපුතාලට අපැහැදිලි තත්ත්වයක නින්ද මා ඒක නැවතත් කියන්නම්. වම් පැත්තේ තියෙනවා යෙදුම් දකුණු පැත්තේ තියෙනවා නිමයුම්. එතකොට මේ නිමයුම් සහ යෙදුම් ඒකේ පළවෙනි කොටුවේ තියෙන්නේ ස්ථාවර යෙදුම්. මා අර පෙර සඳහන් කරපු ප්‍රාග්ධන සම්පත ඉඩම වෙන්න පුළුවන්, Nescafe මැෂින් එකක් වෙන්න පුළුවන් ආදී ඕනෑම දෙයක් ප්‍රාග්ධන සම්පත. ඔබ දන්නවා කෙටි කාලය ගැන කතා කරද්දී ප්‍රාග්ධන සම්පත එකමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. කෙටි කාලය තුලදී ප්‍රාග්ධන සම්පත වෙනස් වෙන්නේ නැහැ. ඉඩමක් ගත්තොත්, ගොඩනැගිල්ලක් ගත්තොත්, එනතන Nescafe මැෂින් එකක් ගත්තොත් ඒක ඒ ප්‍රාග්ධන සම්පත කෙටි කාලෙදී වෙනස් වෙන්නේ. ඒක නිසා ඒකට අගයක් ආරෝපණය කරලා තිනවා 20 කියලා. ඒතකොට පළවෙනි තීරුවේ තියෙන්නේ ස්ථාවර යෙදුම් එහෙම නැත්නම් ප්‍රාග්ධනය. ඊට පස්සේ මේ ව්‍යාපාරයේ සඳහා අපි හිතමුකෝ ශ්‍රමිකයන් විචල්්‍ය යෙදුමක් වශයෙන් දෙවෙනි තීරුවේ තියෙනවා ශ්‍රමිකයන් ආදේශ කරනවා. පළවෙනි අවස්ථාවේ ශූන්‍යයි කිසිම ආදේශයක් කරන්නේ. ඊට පස්සේ ශ්‍රමිකයන් 1 2 3 4 5 6 7 ආදී වශයෙන් ශ්‍රමිකයන් අඛණ්ඩව වැඩි කරගෙන යාමට කටයුතු කරලා තියෙනවා. එතකොට මුළු නිෂ්පාදිතය කලින් බිඳුවයි මේ ශ්‍රමිකයන් විචල්්‍ය යෙදුම් ආදේශ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිෂ්පාදිතය වැඩි වෙලා තිනවා 0යි 7.5යි 25යි 60යි 90යි 100යි 105යි නැවතත් ඒ ගානම 105යි ඊට පස්සේ අඩු වෙන්න පටන් අරන් තියෙනවා. එතකොට මේ මොහොතේ ඔබගේ මනසේ ධාරණය කරගන්න මේ ස්ථාවර සාධකයේ සමග
විචල්්‍ය සාධකය වන ශ්‍රමය දිගින් දිගටම ආදේශ කරගෙන යෑමේදී TP එහෙම නැත්නම් මුළු නිෂ්පාදිතය කිසියම් ආකාරයකට වැඩි වෙලා පස්සේ එය නැවත අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඊළඟ ප්‍රස්ථාරක නිරූපණයක් කිරීමේදී මේ මූලික දේ මේ අවබෝධය ගැනීම ඉතා වැදගත් වෙනවා. එතකොට දෙවෙනි තීරුවේ තියෙනවා සාමාන්‍ය නිෂ්පාදිතය. එතකොට සාමාන්‍ය නිෂ්පාදිතය හදලා තියෙන්නේ මුළු නිෂ්පාදිතය විචල්්‍ය යෙදුම් ශ්‍රමයෙන් බෙදනවා. සාමාන්‍ය නිෂ්පාදිතය මෙතනින් 7.5 මුළු නිෂ්පාදිතය. එතකොට මුළු නිෂ්පාදිතය 7.5 එකෙන් බෙදුපුවම මෙතන 7.5යි. එතකොට මුළු නිෂ්පාදිතය එහා යමින් 25ක් ලැබිලා තිනවා. මේ 25 දෙකෙන් බෙදුපුවම 12.5ක් සාමාන්‍ය නිෂ්පාදිතය ලැබිලා තිනවා. තුන්වෙනි එක මුළු නිෂ්පාදිතය 60යි 63න් බෙදුපුවම 20යි. ඊට පස්සේ 94න් බෙදුපුවම මුළු නිෂ්පාදිතය 4යි 90යි ඒක 4න් බෙදුපුවම 22යි මාරක් ලැබිලා තිනවා. ඒ වගේ මුළු නිෂ්පාදිතය 100යි 105න් බෙදුපුවම 20යි මුළු නිෂ්පාදිතය 105යි 105 6න් බෙදුපුවම 17.5යි ඊට පස්සේ මුළු නිෂ්පාදිතය 105 අයත් 7න් බෙදුපුවම 15යි ඊට පස්සේ 100 මුළු නිෂ්පාදිතය 100 8න් බෙදුපුවම ඒක ලැබිලා තිනවා 12.5. එතකොට දැන් ඔබ දූලා පුතාලට මම තේරුම් කරලා දුන්නා මේ යෙදුම් හා නිමෙවුම් ක්‍රියාවලිය ඇතුළත් මෙම සංඛ්‍යා සටහන තුල කොහොමද TP මුළු නිෂ්පාදිතය සහ විචල්්‍ය යෙදුම් ආශ්‍රයෙන් සාමාන්‍ය නිෂ්පාදිතය ගණනය කරන ආකාරය. අයසරයක් කියනවා නම් සාමාන්‍ය නිෂ්පාදිතය ගණනය කරන්නේ මුළු නිෂ්පාදිතයේ වටිනාකම ඒක බෙදනවා විචල්්‍ය යෙදුම් ගණනෙන්. විචල්්‍ය යෙදුම් ගණන මේ පළවෙනි අවස්ථාවේදී 1යි. එතකොට 7.5 එකෙන් බෙදුපුවම 7.5 එකෙන් බෙදුපුවම නැවතත් 7.5 හම්බෙලා තියෙනවා. එතකොට මේ තමයි මුළු නිෂ්පාදිතය. ආයසරයක් උදාහරණයක් වශයෙන් කියනවා නම් 25 මුළු නිෂ්පාදිතය. මේ 25 යෙදුම් ප්‍රමාණය 2යි දෙකෙන් බෙදුපුවම 12.5 විදිහට AP හෙවත් සාමාන්‍ය නිෂ්පාදිතය අපිට ගන්න පුළුවන්. එතකොට මේ වෙනකොට මෙතන ස්ථාවර යෙදුම් ප්‍රමාණය 20යි විචල්්‍ය යෙදුම් 0.1 2 3 4 5 6 7 8 ආදී වශයෙන් ශ්‍රමය වැඩි කරගෙන යනවා. එතකොට මුළු නිෂ්පාදිතය ඒ සම්බන්ධව වැඩි වෙනවා. ඊට පස්සේ මුළු නිෂ්පාදිතය සහ විචල්්‍ය යෙදුම් අතර ඒ සම්බන්ධතාවය තුළින් අපිට සාමාන්‍ය නිෂ්පාදිතය මෙන්න මේ ආකාරයට 7.5යි 12.5යි එන්නෙම විචල්්‍ය සාධක වැඩි කරගෙන යෑමේදී මේ 20 22 20 17.15 12.5. එතකොට AP එහෙම නැත්නම් සාමාන්‍ය නිෂ්පාදිතය ස්ථාවර සාධක සමග විචල්්‍ය සාධක වැඩි කරගෙන යෑමේදී යම් වැඩි වෙලා පස්සේ අඩුවීමේ ප්‍රවණතාවයක් මේ ප්‍රස්ථාර සටහන තුලින් එහෙම නැත්නම් මේ සංඛ්‍යා සටහන තුලින් පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ අවසාන තීරුවේ තියෙනවා ආන්තික නිෂ්පාදිතය. ආන්තික නිෂ්පාදිතය ගණනය කරන්නේ මුළු නිෂ්පාදිතයට අලුතෙන් එකතු වුණාම නිෂ්පාදිත යෙදුම් විචල්්‍ය යෙදුම් වල වෙනස විචල්්‍ය යෙදුම් වෙනස් කිරීමෙන් මුළු නිෂ්පාදිතයේ ඇතිවන වෙනස තමයි අපි කියන්නේ ආන්තික නිෂ්පාදිතය කියලා. එතකොට මෙතන 7.5යි මෙතන වෙනස 7.5 ඒක එකෙන් බෙදුපුවම 7.5යි. ඊට පස්සේ මෙතන වෙනස අපි දන්නවා 17.5 වෙනවා. මෙතන මේ වෙනස 1යි හැම වෙලේම 1යි වෙනස 7.5යි 25යි අතර වෙනස 17.5යි. ඊට පස්සේ 25යි 60යි අතර වෙනස 35යි 60යි 90යි වෙනස 30යි 90යි 100යි වෙනස 10යි 105යි 100යි අතර වෙනස 5යි 105යි 105යි වෙනස 0යි
105යි 100 අතර වෙන ඍණ 5යි. එතකොට මේ ආයතරයක් කියනවා නම් ආන්තික නිෂ්පාදිතය කියන සංකල්පයෙන් අදහස් කරන්නේ විචල්්‍ය යෙදුම් වැඩි කරපුවාම කවර ප්‍රමාණයකින් TP වැඩි වෙලා තියෙනවද? මෙන්න මේ තුන්වෙනි තීරුවේ ප්‍රමාණය. එහෙම නැත්නම් විචල්්‍ය යෙදුම් වෙනස් කිරීමේදී මුළු නිෂ්පාදිතයේ ඇතිවන වෙනස තමයි මේ දක්වලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් මෙතන 1 ඉඳලා 2 දක්වා විචල්්‍ය යෙදුම් වෙනස් කරලා තියෙනවා. 1 ඉඳලා 2 දක්වා විචල්්‍ය යෙදුම් වෙනස් වෙනකොට නිෂ්පාදිතයේ වැඩි වෙලා තියෙනවා 7.5 ඉඳලා 25 දක්වා. එහෙමනම් මේ පරතරයෙන් බෙදපුවාම 25න් 7.5ක් අඩු කරපුවාම පිළිතුර 17.5යි. ඔබ දන්නවා මේ විචල්්‍ය ශ්‍රමයේ වෙනස හැම වෙලෙම එකයි. ඕනෑම ගාණක් එකෙන් බෙදපුවාම අපි දන්නවා පිළිතුරු ලැබෙන්නේ එම ගණනමයි. එතකොට මේ අතර පරතරය ආයසරයක් කියනවනම් මේ පරතරය මේ මුළු නිමවුන් අතර පරතරයෙන් බෙදපුවාම ඕනෑම ගානක ආන්තික නිෂ්පාදිතය මාර්ජිනල් ප්‍රොඩක්ට් එක ඒකක වලින් ලැබෙනවා. එතකොට ඒ අනුව තමයි මෙන්න මේ ආකාරයට 7.5 17.5 35.0 30 10 5 මේකෙන් අපිට පෙනී යන කරුණක් තමයි ප්‍රාග්ධනය කියන සාධකය සමග විචල්්‍ය සාධක ක්‍රමානුකූලව වැඩි කරගෙන යෑමේදී ආන්තික නිෂ්පාදිතය වැඩි වෙලා ඒක ක්‍රමයෙන් ඊට පස්සේ අඩු වෙලා ශූන්‍ය මට්ටම එහෙම නැත්නම් ඍණ ගාණක් දක්වා ශූන්‍ය මට්ටමක් දක්වා අඩු වෙලා ඒ නැවතත් වැඩි කරගෙන යෑමේදී ශූන්‍ය මට්ටමක් දක්වා ඍණ 5.0 කියන්නේ ශූන්‍ය ගානට එහා ගිය ඍණ ගානක්. එතකොට මේ දක්වා වැඩි වෙලා යනවා. මේ තමයි සාමාන්‍යයෙන් යෙදුම් හා නිමවුම් අතර පවත්නා මේ කෙටි කාලීන එහෙම නැත්නම් ආන්තික ඵලදාන නීතිය විග්‍රහ කිරීමේදී මෙම සරල සංඛ්‍යා සටහන ඔස්සේ මෙම වක්‍රයන්ගේ ස්වභාවය මේ වක්‍රයක් ඇන්දොත් ඒ වක්‍රයන්ගේ ස්වභාවය විග්‍රහ කිරීම සඳහා අපිට වැදගත් වෙනවා මේ TP සහ AP MP. අපි දන්නවා TP කියලා කියන්නේ මුළු නිෂ්පාදිතය මේ වෙනකොට සාමාන්‍ය නිෂ්පාදිතය කියන්නේ AP ආන්තික නිෂ්පාදිතය කියලා කියන්නේ MP. එතකොට මේක ගණනය කරන ආකාරයත් දුවල පුතාලට මා සැකවින් කලින්ම සඳහන් කරා කොහොමද TP අපිට දීලා තියෙනවා TP ඇසුරින් AP ගණනය කරන්නේ කොහොමද TP ඇසුරින් MP ගණනය කරන්නේ කොහොමද කියලා අපිට වැදගත් වෙනවා. මොකද ඊළඟ ප්‍රස්තාරික මේවා පැහැදිලි කිරීමේදී අපිට මේ සංඛ්‍යා සටහනේ තියෙන අගයම් පිළිබඳ ඔබ තුල තිබෙනා වූ ඒ අවබෝධය වැදගත් වෙනවා. එතකොට ඔබට මා කලින් ප්‍රකාශ කළ පරිදි දකුණු කෙරවලේ තිබෙනා වූ මේ වගුව තුලින් අපිට TP AP සහ MP ප්‍රස්තාරික නිරූපණයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් TP කියලා කියන්නේ මුළු නිෂ්පාදිතය, AP කියලා කියන්නේ සාමාන්‍ය නිෂ්පාදිතය, MP කියලා කියන්නේ ආන්තික නිෂ්පාදිතය. ඒ පළවෙනිම අපි බලමු TP වක්‍රයේ හැසිරීම කොහොමද කියලා. කොහොමද TP වක්‍රයක් මුළු නිෂ්පාදිත වක්‍රයක් ඔබ දන්නවා රූප සටහන අනුව වගුවේ තියෙනවා. යෙදුම් බිඳුවේ ඉඳලා 8 දක්වා වැඩි කරගෙන යෑමේදී මේ TP 90 100 105 මේ දක්වා වැඩි වෙලා ගිහිල්ලා නැවත අඩු වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මෙන්න වක්‍රය. ඒ වක්‍රයේ දෙස විතරක් අපිට ආර්ථික විද්‍යාව විෂයට විභාගයට වඩා වැදගත් උනේ මේ වක්‍රවල පිහිටීමේ ස්වභාවය පිළිබඳ ඔබට දැනුම තිබෙනවාද කියලා තමයි බොහෝ විට උත්තර පත්‍ර පරීක්ෂණයේදී අප වෙත ලබා දෙන තොරතුරු. එතකොට ශිෂ්‍යයා තුල කොහොමද මේ නිමෙවුම් පිළිබඳ එහෙම නැත්නම් මේ විචල්්‍ය යෙදුම් පිළිබඳ කොහොමද අවබෝධයක් තියෙනවද කියන තමයි බලන්නේ. එතකොට මෙන්න TP වක්‍රය ඉස්සලාම වැඩි වෙලා ඊට පස්සේ නැවත පහළට ගමන් කරනවා අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට මේ TP වක්‍රය විචල්්‍ය යෙදුම් ක්‍රමයෙන් වැඩි කරගෙන යෑමේදී මුළු නිෂ්පාදිතය
ක්‍රමයෙන් වැඩි වෙලා එහෙම නැත්නම් වැඩි වෙන වේගයකින් වැඩි වෙලා අඩු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔබ දන්නවා එහා කෙරවලේ තියෙනවා AP සාමාන්‍ය නිෂ්පාදිතයත් විචල්‍ය ඉදීම වැඩි කරගෙන යාමේදී සාමාන්‍ය නිෂ්පාදිතය ක්‍රමයෙන් 22 මාර දක්වා ඒකක 3 සිට 4 දක්වා වැඩි කිරීමේදී සාමාන්‍ය නිෂ්පාදිතය 22.5 දක්වා වැඩි වෙලා තිනවා. මෙන්න සාමාන්‍ය නිෂ්පාදිතය වැඩි වෙලා නැවත එය 15 12.5 ඒ වගේ දක්වා නැවත අඩුවීමේ ප්‍රවණතාවයක් ඒ වක්‍රය පහළට ගමන් කරනවා. මේකට හේතුවත් වන්නේ විචල්්‍ය සාධක ක්‍රමයෙන් වැඩි කිරීමේදී අනිවාර්යයෙන්ම AP මුලදී වැඩි වෙලා අන්තිමට අඩු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒහා සමගාමීව ඔබ දන්නවා ආන්තික නිෂ්පාදිතය පිළිබඳ තොරතුරු දීලා තියෙනවා. ඒ තොරතුරු ඉස්සෙල්ලා අපි බලමු මේ වගුවේ කොහොමද තියෙන්නේ කියලා. වගුවේ විචල්්‍ය සාධක වැඩි වෙන්න ආන්තික නිෂ්පාදනයේ වැඩි වෙලා ගිහිල්ලා ඒක පස්සේ ශූන්‍ය දක්වා බවට පරිවර්තන ශූන්‍ය අගයක් දක්වා පරිවර්තන වෙලා නැවත ඍණ අගයක් බවට පරිවර්තන වෙනවා. එතකොට මෙහිදී සුවිශේෂී තත්ත්වයක් නිර්මාණය වෙනවා. මේ ආන්තික ඵලදා වක්‍රය ගමන් කරන්නේ මේ සාමාන්‍ය ඵලදා වක්‍රයේ උච්චතම අවස්ථාව. එහෙම නැත්නම් සාමාන්‍ය ඵලදා වක්‍රයේ උච්චතම අවස්ථාව තමයි 22.5. ඒ අගය ඡේදනය කරමින් එහෙම නැත්නම් මේ වක්‍රයේ උච්චතම අවස්ථාව ඡේදනය කරමින් AP වක්‍රයේ උච්චතම උපරිම ලක්ෂය අපි කොටින් කියනවා නම් ගණිතයේදී භාවිතා කරන වචන මාලා ගත්තොත් එහෙම AP වක්‍රයේ උපරිම ලක්ෂය ඡේදනය කරමින් තමයි MP වක්‍රය මේ ශූන්‍ය මට්ටමේ සිට ඍණ ගානක් දක්වා අඩු වෙලා තියෙන්නේ. මේකට බලපාන ප්‍රධාන හේතුව තමයි හීනවන ඵල නීතිය. මේ වගේ රටාවකට AP වක්‍රය එහෙම නැත්නම් ආන්තික ඵලදා වක්‍රය එහෙම නැත්නම් සාමාන්‍ය ඵලදාව එක්තරා අවස්ථාවකට පස්සේ අඩු වෙන තත්ත්වයන් අපි ආන්තික ඵලදා නීතිය කියලා කිව්වේ. ඒකට ආන්තික ඵලදා නීතියට යටත් වෙලා මේ සිදුවන්නේ මේ ප්‍රස්ථාරිකව සිදුවෙන්නේ ඒ ක්‍රියාවලියම තමයි. එතකොට ඔබ දන්නවා විචල්්‍ය සාධකය ප්‍රාග්ධනය සමග මිශ්‍ර කරපුවාම ඒ විචල්්‍ය සාධකයේ ක්‍රමයෙන් වැඩි කිරීමේදී ඒකට අයත් වෙන ප්‍රාග්ධන සම්පත ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට මේ වගේ තත්ත්වයක් තුලින් අපිට හීනවන ඵලදා නීතිය කියන දෙය මේ ප්‍රස්ථාරිකව කොහොමද එය ප්‍රකාශ කරන්නේ කියන දෙයයි අපි මෙහිදී කතා කරලා තියෙන්නේ. ඒත් එක්කම මේ අවසාන වශයෙන් කියන්න පුළුවන් මේ හීනවන ඵලදා නීතිය සාමාන්‍යයෙන් ස්ථාවර සාධක ස්ථාවරව තබා ගනිමින් විචල්්‍ය සාධක පමණක් වැඩි කරගෙන යෑමේදී විචල්්‍ය සාධකයේ සාමාන්‍ය සහ ආන්තික ඵලදාව එක්තරා අවස්ථාවකට පසුව අඩුවීමේ ප්‍රවණතාවය හීනවන ඵල නීතිය කියලා අපිට කියන්න පුළුවන්. හීනවන ආන්තික ඵලදා නීතියට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ සංරෝධකයන්ට යටත් වෙන්න වෙනවා. හේතුව වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් උදාහරණයක් වශයෙන් ශ්‍රමය වැඩි කරගෙන යෑමේදී ක්‍රමානුකූලව වැඩි කරගෙන යෑමේදී ශ්‍රමයේ කාර්යක්ෂමතාවය හීන වෙන්න පුළුවන්. එතකොට ඒ තමයි ප්‍රධාන කාරණය බවට පත් වෙන්නේ හීනවන ආන්තික ඵලදා නීතියට යටත් වීමට. එහෙම නැත්නම් ඵලදාව අඩු වෙන්න හේතුව වන්නේ මේ ශ්‍රමයේ තිබෙනා වූ කාර්යක්ෂමතාවය දිගින් දිගටම අඩුවීමේ ප්‍රවණතාවයක්. ශ්‍රමිකයා දිගින් දිගට වැඩි කරගෙන යෑමේදී ශ්‍රමයේ තුල තිබෙනා වූ කාර්යක්ෂමතාවය අඩු වෙන්න පුළුවන්. අපි මීට පෙර ඒ ශ්‍රමයේ සම්බන්ධව ඔබට උදාහරණයක් දක්වලා තියෙනවා. ඒත් එක්කම නිෂ්පාදන ක්‍රියාවලිය තුළ මේ සම්බන්ධව තවත් කාලයක් තියෙනවා දිගු කාලය. එතකොට දිගු කාලය කියලා කියන්නේ සියලුම නිෂ්පාදන සාධක එහෙම නැත්නම් සියලුම නිෂ්පාදන ක්‍රියාවලියේදී සියලු සාධක විචල්්‍ය සාධක බවට පරිවර්තන වෙනවා. අපි කතා කරා දිගු කාලය ගැන කතා කිරීමේදී මේ දිගු කාලයේදී ප්‍රාග්ධනය විචල්්‍ය සාධකයක් බවට පරිවර්තන වෙනවා. විචල්්‍ය සාධකයක් වූ ශ්‍රමය කොහොමද විචල්්‍ය සාධකයක් බවට පරිවර්තන වෙනවා. මේ අනුව දිගු කාලයේදී
නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමේ හැකියාව නිෂ්පාදකයන්ට ලැබෙනවා. එතකොට දිගු කාලයේ තුලදී නිෂ්පාදන ක්‍රියාවලිය තුල සිදුවෙන්නා වූ වැදගත්ම දෙයක් තමයි නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කරගෙන යාමේදී පරිමාණුකූල ඵල එහෙම නැත්නම් පරිමාණුකූල පිරිමැසුම් ඇතිවීම. නිෂ්පාදන ක්‍රියාවලිය දිගු කාලයේදී නිෂ්පාදන ක්‍රියාවලිය වඩා පුළුල් කරගෙන යාමේදී සුවිශේෂී වාසිසහගත තත්ත්වයක් ඇති වෙනවා. අපි එකට කියනවා පරිමාණුකූල ඵල කියලා. එතකොට පරිමාණුකූල ඵල අපිට ප්‍රධාන වශයෙන්ම කොටස් තුනක් යටතේ දක්වන්න පුළුවන්. පළවෙනි එක තමයි වැඩෙන පරිමාණුකූල ඵල. දෙවෙනි එක තමයි අඩුවන පරිමාණුකූල ඵල. තුන්වෙනි එක තමයි ස්ථාවර පරිමාණුකූල ඵල. එතකොට ආයතනයේ ධාරිතාවය පුළුල් කිරීමේදී එහෙම නැත්නම් ආයතනයේ ධාරිතාව වැඩි කිරීමේදී වැඩි කරන ප්‍රමාණයට වඩා එහෙම නැත්නම් යෙදවුම් අපි හිතමු 125කින් වැඩි කරා කියලා. යෙදවුම් 125කින් වැඩි කිරීමේදී නිමෙවුම් 150කින් වැඩි වෙනවා නම් එතන අපි කියනවා වැඩෙන පරිමාණුකූල ඵල කියලා. ඒ කියන්නේ යෙදවුම් වැඩි කරන ප්‍රමාණයට වඩා වැඩි වූ ප්‍රමාණයකින් නිමෙවුම වැඩි වෙන්නේ යම්සේද අපි ඒකට කියනවා වැඩෙන පරිමාණුකූල ඵල. එතකොට නිෂ්පාදනයේ න්‍යායයේදී මේ වැඩෙන පරිමාණුකූල ඵල ඇතිවීම සඳහා බලපන්නා වූ ප්‍රධාන සාධකයන් කීපයක් ආර්ථික න්‍යාය තුල දක්වලා තියෙනවා. පළවෙනි එක තමයි නොබෙදිය හැකි යෙදවුම් තිබීම. සමහරක් නිෂ්පාදන සාධක තියෙනවා. ඒක බල්ක් එකකම ගන්න ඕනේ. ඒ තොගේම ගන්න ඕනේ. ඒක බෙදලා ගන්න බෑ. එතකොට තොග ගැනුම් අපි ගන්නකොට නිෂ්පාදන ව්‍යාපාරය සඳහා ඒ බල්ක් එකෙම ගන්න වෙනවා. ඒක ඒ නිෂ්පාදන ඒ සාධකේ බෙදන්න බෑ. එතකොට ඒ වගේ ඒ සාධකේ සම්පූර්ණයෙන් ගත්තාම බල්ක් එකක් ගත්තාම සුවිශේෂී වාසියක් ඇති වෙන්න පුළුවන්. ඒක නිෂ්පාදන ක්‍රියාවලියට බලපානවා. දෙවෙනි සාධකය තමයි ශ්‍රම විභජනයේ මගින් විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති වෙන්න පුළුවන්. මේ මහා පරිමාණ නිෂ්පාදනයේදී ඔබ දන්නවා ශ්‍රම විභජනය ශ්‍රමය බෙදන්න පුළුවන්. ඒ තුළින් විශේෂ ප්‍රාගුණ්‍යයක් විශේෂ දැනුමක් ඇති වෙන්න පුළුවන්. ඒකත් යම්කිසි ආකාරයකට මේ මහා පරිමාණ නිෂ්පාදනය තුළින් ඇතිවන මහා පරිමාණ නිෂ්පාදන ඵලයක්. දැන් තුන්වෙනි හේතුව තමයි යන්ත්‍ර භාවිත කිරීමේ හැකියාව. පරිමාණ කූල ඵල ඇති වෙන්න ප්‍රධාන හේතුව තමයි යන්ත්‍ර භාවිත කිරීමේ හැකියාව. ඊළඟ එක තමයි එක්වරක් පමණක් දැරිය යුතු යම් වියදම් තියෙනවා. ලෝකේ නිෂ්පාදන ව්‍යාපාරවල පටන් ගන්නකොට ලියාපදිංචි ගාස්තු, විශේෂ බලපත්‍ර ගාස්තු මේ වගේ දේවල් අපිට එකවරක් විතරයි. ඒක විශාල මුදලක් වෙන්න පුළුවන්. ඒක එකවරයි ගෙවන්න ඕනේ. ඒතකොට ඒකත් මහා පරිමාණ නිෂ්පාදනයේට බලපාන කාරණයක්. ඊට පස්සේ අපි දෙවෙනි එක කතා කරනවා අඩුවන පරිමාණුකූල ඵල. මා පෙර සඳහන් කරේ වැඩි වන පරිමාණුකූල ඵල කියන්නේ කුමක්ද? ඒට බලපාන්නා වූ හේතු මොනවද කියලා. දෙවෙනිට කතා කරන්නේ අඩුවන පරිමාණුකූල ඵල. අඩුවන පරිමාණුකූල ඵල කියලා කියන්නේ යෙදවුම් 150කින් වැඩි කිරීමේදී යෙදවුම් 150කින් වැඩි කිරීමේදී නිමෙවුම් වැඩි වෙන්නේ ඊට වඩා අඩු ප්‍රමාණයක 140ක් වෙන්න පුළුවන් 135ක් වෙන්න පුළුවන් මේ ආදී. එතකොට මේ අඩුවන පරිමාණුකූල ඵල එහෙම නැත්නම් නිෂ්පාදනය අඩුවීම සඳහා පහත සඳහන් හේතු බලපානවා කියලා ආර්ථික න්‍යාය තුල ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දීලා තියෙනවා. පළවෙනි එක තමයි සම්පත් හීන වීම. සම්පත් වල අකාර්යක්ෂමතාවය වෙනවා. ඊළඟට ආතතිය නේද? නිෂ්පාදන ක්‍රියාවලිය දිගින් දිගට සිදුවෙද්දී ආතතිය, මානසික පීඩනය මේ වගේ දේවල් බලපානවා. ඊට පස්සේ කළමනාකරණය සම්බන්ධ ගැටලු ඇති වෙන්න පුළුවන්. ව්‍යාපාරයේ දිගින් දිගට පුළුල් කිරීමේදී කළමනාකරණ ජාලය මේ ආදී දේවල් වල යම් අඩුපාඩු සිදු වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊළඟට කතා කරනවා ස්ථාවර පරිමාණුකූල ඵල. ඒතකොට ස්ථාවර පරිමාණුකූල ඵල කියන්නේ යෙදවුම් යම් 125කින් වැඩි වෙනකොට නිමෙවුමත් 125කින් වැඩි වෙනවා. එහෙමනම් මේ අධීරයේදී අපි කතා කරේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ තිබෙනා වූ දිගු කාලයේ සහ කෙටි කාලයේ අරගෙන දිගු කාලයේ තුළ තිබෙනා වූ ඒ මහා පරිමාණ නිෂ්පාදනය ගැනත් කෙටි කාලයේදී සිදුවෙනා වූ ආන්තික ඵලදා නීතිය වෙන දේවල් ගැනත් තමයි මේ කතා කරේ. එතකොට ඊළඟ පාඩමේදී ඊළඟ කොටසේදී අපි වෙනත් නිෂ්පාදන ක්‍රමවේදයක් ගැන කතා කරනවා.